This Holy Mass is offered in thanksgiving to God Almighty and the intervention of our Blessed Mother Mary for healing and for successful major surgery carried out on husband and father of a faithful family. තේමාව සමිදානන් වහන්සේ කතා කළ මැනව. ඔබේ දාසයා සවන් දී සිටි. අද සාමාන්‍ය සමයේ දෙවන ඉරුදිනයි. දෙවියන් වහන්සේ බොහෝ දෙනා තුලින් බොහෝ දේ තුලින් අපට කතා කරන සේක. ඒ හඬට අප නිතරම සංවේදී වීමට සවන් දීමට සූදානම්ව අප ජීවිත ශුද්ධවත් කර ගනිමින් දේව කැඳවීමට නිහතමානීව අවනත වෙමු. ඒ සඳහා අවශ්‍ය වරප්‍රසාදය දිමින් මේ උතුම් දිව්‍ය පූජාවට පැති සිතින් සහභාගී වෙමු. පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දිව්‍යන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්ම වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි ආදර දරුවනි, අපි මේ සුදු යාගයට සහභාගී වෙන්නට පෙර විශේෂයෙන්ම ළමා ධර්ම දූත දිනය වන අද දිනදී ස්වාමීන් වහන්සේගේ ඒ දූත කාර්යයට සම්බන්ධ වීමට අවශ්‍ය වරම්පතා යාඥා කරමු. විශේෂයෙන් අපට පැවරී තිබෙන අපගේ දූත කාර්ය සඳහා අවශ්‍ය ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයන් ශුද්ධාත්ම ආලෝකය ඔබට මට ලැබෙන්නට කියලා මේ සුදුයාගේ අපි යාඥා කරමු. ධර්ම දූතයෙකු වශයෙන් ජීවත් වෙද්දී අපි අතින් වෙච්ච සෑම වරදක්ම අපි සිහිපත් කරමින් ඒ ස්වාමීන් වහන්සේගේ කැඳවීම තුළ සාක්ෂි දරන්නට උන්වහන්සේගේම ඒ ආශිර්වාදය උන්වහන්සේගේ වරප්‍රසාද ලැබෙන්නට කියලා අපි යාඥා කරමු. එනිසා අපි සුළු මොහොතක් නිශ්ශබ්දව අපගේ දෑස් පියාගෙන දෑත් වැඳගෙන ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපගේ පාපයන් අඩුපාඩුකම් දුබලකම් පිළි අරගෙන උන්වහන්සේගේ සමාවිල්ලා යාඥා කරමු.
සියලු බල දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මම පවුල බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අදපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍යාමරිය තුමියද සියලු සුරදූතයන් සහ ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බල දෙවියන් වහන්සේ අප සැමට කරුණා කර අපගේ පව් කමා කර සදාකාලික ජීවිතේ කරා අප සැමගෙන යනසේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. සූරලොව දෙවිඳුට මහිමය හිමි වේවා. ධනාට මිනිමත සාමය හිමි වේවා. දෙවි හිමි පානනි සුර රජිනානනි පුන්වල දෙවිඳු පියේ. අපි ඔබ නමදිමු තුති දෙමු පසසමු ඔබේ මහිමය සඳහා. ජේසු ක්‍රිස්තු හිමි ප්‍රියතුමගේ බුදු දරුවෝ. දෙවි හිමියනි දෙවිඳුගේ බිලියාගෙනි ලෝපව් දුරලනුයේ ඔබය. අප වෙත කරුණා කළ මැනවී. හිඳිතිය ඔබ පියතුමගේ දකුණේ අප අයදුම පිළිගත මැනවී. හුදු ඔබ පමණිය සුදු වනුයේ. ඔබ පමණිය සමිදා. ඔබ පමණිය හුදු අති උතුමා. ජේසු ක්‍රිස්තු සුදු සුසුමන් හා දෙවි පියතුමගේ මහිමේ වැඩ හිඳිනා. ආමේන්. අපි යාඥා කරමු. ස්වර්ගයට හා පොළොවට අධිපති දෙවි ස්වාමිනී, මෙලොව මවා සුරකින දෙවි ස්වාමිනී, ඔබ වහන්සේගේ මහෝත්තම භාවයේ පස්සන ජනතාව ඔබ වහන්සේට කරන අවනත අයදීමට සවන් දුන මැනව. අප ජීවිත කාලයේදී මෙලොව සිළු ජනතාව සාමෙන් පුරවාළුව මැනව. මේ කිදු භාෂුදහත් මැන සමග එකම දෙවියන්ව සදහටම ජීවත් වන්නාවුද රාජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. සාමුවෙල් දිවසිවරයාගේ පොතින් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්ස කතා කළ මැනව ඔබේ දාසයා සවන් දී සිටී. සාමුවෙල්ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු සමිදානන් වහන්සේගේ ශුද්ධ ස්ථානයේහි නිදාගෙන සිටියේය. එහි පහන දැල්වෙමින් තිබුණේය. එවිට
සමිදානන් වහන්සේ සාමුවෙල්ට අඬ ගැසූසේක. ඔහුද මම මෙහි යයි පිළිතුරු දුන්සේක. එසේ කියා ඔහු ඒලි ළඟට දිව ගොස් ඔබ මට අඬ ගැසුවෙහිය. මම මෙහිය. ඒලිද මම අඬ නොගැසීමි. නැවතත් නිදාගන්නැයි කීවේය. ඔහු ගොස් නිදාගත්තේය. සමිදානන් වහන්සේ නැවතත් සාමුවෙල් කියා අඬ ගැසූසේක. සාමුවෙල් නැගිට ඒලි ළඟට ගොස් ඇත්තටම ඔබ මට අඬ ගැසුවෙහිය. මෙන්න මම මෙහි යයි කීය. එහෙත් ඒලි පිළිතුරු දෙමින් මාගේ පුත්‍රය මම අඬ නොගැසීමි. නැවතත් නිදාගන්නැයි කීවේය. සාමුවෙල් ඒ වනතුරු සමිදානන් වහන්සේ දැන සිටියේ නැත. ඒ වනතුරු සමිදානන් වහන්සේගේ වචන ඔහුට එළිදරව් නොවීය. සමිදානන් වහන්සේ යලිත් තුන්වන වරටත් සාමුවෙල්ට අඬ ගැසූසේක. ඔහු නැගිට ඒලි ළඟට ගොස් ඔබ මට කතා කළෙහිය. මෙන්න මම මෙහි යයි කීය. එවිට සමිදානන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලි තේරුම් ගත්තේය. එබැවින් ඒලි සාමුවෙල්ට කතා කොට ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬ ගැසුවොත් සමිදානන් වහන්ස කතා කළ මැනව ඔබගේ මෙහෙකරුවා සවන් දී සිටිනවායයි කියන්නයි කීවේය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේය. එවිට සමිදානන් වහන්සේ වැඩම කර පළමු වතාවලදී මෙන් සාමුවෙල් සාමුවෙල් කියා අඬ ගැසූසේක. සාමුවෙල් පිළිතුරු දෙමින් කතා කළ මැනව ඔබගේ මෙහෙකරුවා සවන් දී සිටියයි කීවේය. සාමුවෙල් වැඩුණේය. සමිදානන් වහන්සේ ඔහු සමග සිට ඔහු කී හැම දෙයක්ම එකක්වත් නෑර ඉෂ්ට කර දුන්සේක. දේවචනේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපගේ පිළිතුර මාගේ දෙවියනි ඔබේ කැමැත්තට මම ප්‍රිය කරමි. ඉවසිල්ලෙන් සමිඳුන් ගැන බලාපොරොත්තුවෙන් සිටියේමි. සමිදානෝ මාගේ දුක් ගැන විලිවලට සවන් දුන්සේක. දෙවිඳුන් හට තුති පුදන නවගීයක් මාමුවේ තැබූසේක. මෙය දැක බොහෝ දෙනෙක් ගරුබියෙන් නැලලී සමිඳුන් අදහා ගත්තේය. මාගේ දෙවියනි ඔබේ කැමැත්තට මම ප්‍රිය කරමි. ඔබ පුද පඳුරට ප්‍රසන්න නැත. දවන යාග පූජා හා පව් වෙනුවෙන් පුදන පූජාවලින් ඔබට වැඩක් නැත්තේය. ඒ වෙනුවට ඔබ වදන් අසන පිණිස මාගේ දෙසවන දුන්සේක. එවිට මම මෙන්න මම මෙහියයි කීවේමි. මා පිළිබඳන පනත් ඔබගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේය. මාගේ දෙවියනි ඔබේ කැමැත්තට මම ප්‍රිය කරමි. මාගේ දෙවියනි ඔබේ කැමැත්තට මම ප්‍රිය කරමි. ඔබේ නීති මසිතෙහි නිදන් කර ගතිමි. සමිඳුනි ඔබට වදින පිරිස් මැද ඔබේ ගැලවීමේ ක්‍රියා වර්ණනා කෙලෙමි. නොනවත්වාය තවත් වර්ණනා කරන බව
ඔබ දන්නාසේක මාගේ දෙවියනි ඔබේ කැමැත්තට මම ප්‍රිය කරමි. පවුලුතුමා කොරින්තිවරුන්ට ලියු පළමු හසුනෙන් කොටසකි. ආහාර උදරය සඳහාය. උදරය ආහාර සඳහායි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙකම නැති කරන සේක. තවද ශරීරය අනාචාරය පිණිස නොවේ. එය සමිදානන් වහන්සේ උදෙසාය. දෙවියන් වහන්සේ සමිදානන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ සේක. ස්වකීය බලයෙන් උන්වහන්සේ අපද එසේ උත්ථාන කරන සේක. ඔබගේ ශරීර ක්‍රිස්තුස් වහන්සේගේ අවයව බව නොදන්නහුද? එසේනම් මම ක්‍රිස්තුස් වහන්සේගේ අවයව පැහැරගෙන ඒවා ගණිකාවකගේ අවයව කරම්ද? ඒත් සමිදානන් වහන්සේට සම්බන්ධ වන තැනැත්තේ උන්වහන්සේ සමග ඒකාත්ම වන්නේය. අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක්ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැරවය. ඒත් අනාචාරය කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරයි. ඔබගේ ශරීරය දෙවියන් වහන්සේ දෙවා වදාළ ඔබ තුල වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ දේව මන්දිරය වන බව ඔබ නොදන්නහුද? ඔබ ඔබටම අයිති නැත. ඔබ මිලයකට ගත් අය වන්නහුය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපවත්ජයනද ස්වර්ගයටත් පොළවටත් ස්වාමින් වන පියාණෙනි, ඔබ මේ කරුණු පැනවතුන් හා නැනවතුන් කෙරෙන් අනාවරණය කොට බාලයන්ට අනාවරණය කළ හේයින් ඔබට තුති පුදමි. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජොහන්තුමන් විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනිය වහන්සේට මහිමය වේවා. පසුදින නැවතත් ජොාම් සිය ගෝලයන් දෙදෙනෙකු සමග ජොර්දාන් නෙගොට්ට එනම් බෙතානියේ සිට ජේසුස් වහන්සේ මග එනවා දැක මෙන්න දෙවන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ යයි කීය. ගෝලයෝ දෙදෙනා ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියහ. ජේසුස් වහන්සේ හැරි ඔවුන් Taman පසුපස එනු දැක ඔබ කුමක් සොයන්නාහුද යසූසේක. ඔහුද රබ්බි ඔබ වැඩවසන්නේ කොතනදයි ඇසූහ. ඇවිත් බලන්න යයි ඔවුන් වහන්සේ ඔවුන්ට කීසේක. එසේ ඔහු අවුත් උන්වහන්සේ වැඩවසන ස්ථානය දැක
එදින දවසේ ඉතිරි භාගය උන්වහන්සේ සමග ගත කළහ. එවිට වේලාව සවස 4 පමණ විය. ජෝම්ගේ කීමාසා ඔවුන් වහන්සේ පසුපසගේ දෙදෙනාගෙන් එක්කෙනෙක් නම් සීමොන් පේදුරුගේ සොයුරු ඇන්ඩ්‍රූය. ඔහු පළමුවෙන් තම සොහොයුරු මුණ ගැසී අපට මෙසියස් සම්භවී යයි කීය. ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔබ ජෝනාගේ පුත් සීමොන්ය. ඔබට කේපස් යයි කියනු ලැබේයයි කීසේක. සුදු සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි ආදර දරුවනි ඔබ ඔබගේ නිවසේ සිට ස්වාමීන් වහන්සේගේ යාගයට සම්බන්ධ වෙද්දී ඒ ස්වාමීන් වහන්සේ ඔබට මතක් කරනවා ඒ ඔබගේ නිවස ඔබගේ ශරීරය ශුද්ධාත්ම වහන්සේගේ මන්දිරයක් කියලා. උන්වහන්සේ සමග ඔබ ගත කරන හැම දවසකම හැම මොහොතකම ඔබගේ ජීවිත සහ ඔබගේ නිවස ශුද්ධාත්ම වහන්සේගේ මන්දිරයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ශුද්ධ දේමාලිගාවක් බවට පත් වෙනවා. මෙන්න මේ වගේ දේමාලිගාවක තමයි අද අපිට පළවෙනි කීවීමේ හම්බ වෙන ඒ සාමුවෙල් ජීවත් වුණේ. අපි අද දැක්කා මේ සාමුවෙල් තමන් දේමාලිගාවේ ඉන්න කාලේදී කොහොමද ස්වාමීන් වහන්සේ ඔහුව කැඳවුවේ කියලා. ඔහුට ආරාධනා කළේ කියලා. ඒ ස්වාමීන් වහන්සේගේ කාර්යයට අද අපි ආරම්භයේදී මහුම්කන් දුන්නා. අද මේ දවස වෙන් කරලා තියෙනවා කියලා ළමා ධර්ම දූත ඉරුදින වෙනුවෙන්. ළමා ධර්ම දූත ඉරුදින විශේෂයෙන් මෙහිදී කතා කරන දෙයක් තමයි මේ පුංචි කුඩා අයව ස්වාමීන් වහන්සේ කොහොමද උන්වහන්සේගේ කාර්යයට උන්වහන්සේගේ සේවයට කැඳවන්නේ කියන දේ. මෙන්න මේ වගේ පුංචි අය උන්වහන්සේගේ දූතයන් බවට පත් කර ගැනීම සඳහා කැඳවීම ගැන කතා කරන මේ දවසේදී අපි අහුම්කන් දුන්න පළවෙනි කිවීම අපිට මතක් කරනවා විශේෂයෙන්ම එදා ඒ බොහෝ කාලයකට ඉස්සෙල්ලා ඒ පුංචි කුඩා දරුවෙක්ව ස්වාමීන් වහන්සේ කැඳවුවේ කොහොමද කියන ඒ සිද්ධිය. ඒ තමයි සාමුවෙල්. අපි ඒ කියවීමේ තුන්වෙනි පරිච්ඡේදයට ගියොත් එහෙම ඒකේ ආරම්භයේදීම කියන දෙයක් තමයි කුඩා කාලයේ සිටි නැත්නම් කුඩා වියේ සිටි සාමුවෙල්ව කොයි වගේද ස්වාමීන් වහන්සේ කැඳවුවේ කියන දේ. විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි පළවෙනි කියවීමේ මේ සාමුවෙල්ව කැඳවද්දී ඔහු හිටිය තැන කොතනද? ඒත් එක්කම ඔහුට කැඳවපු ආකාරය කොයි වගේද? ඒත් එක්කම ඔහු කොහොමද කැඳවීමට පිළිතුරු දුන්නේ කියන දේ. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ අපට දූතකාරය ගැන කතා කරද්දී අපට මතක් කරන විශේෂ දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි කාවද කැඳවන්නේ, කොහොමද කැඳවන්නේ, ඒත් එක්කම කොයි වගේ මොහොතකද කැඳවන්නේ, අනිත් දේ තමයි කුමක් සඳහාද කැඳවන්නේ කියන දේ. අද අපි දැක්කා සාමුවෙල්ගේ කැඳවීම ගැන කතා කරන ඒ කියවීම තුලම ස්වාමීන් වහන්සේ කොයි වගේ අයද කැඳවන්නේ කියලා. බාල වියේ සිටි සාමුවෙල්ව. මේකෙන් මොකක්ද අපිට කියන්නේ? සාමාන්‍යයෙන් අපි සුදු සුවිශේෂයේ කියවද්දී අපිට නිරන්තරයෙන් ඇහෙන දෙයක් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ මුවින් මේ බාලයන් කියන්නේ කවුද කියන දේ. කුඩා කෙනෙක් කියලා කියන්නේ කවුද කියන දේ. ළමයෙක් කියන්නේ කවුද කියන දේ.
උන්වහන්සේ ගාවට ගෝලියෝ ඇවිල්ලා අහපුවාම ස්වර්ගයට යන්නට හැකි වෙන්නේ කාටද කියලා, කවුද ශ්‍රේෂ්ඨ වෙන්න කියලා උන්වහන්සේ කරපු දේ තමයි එතන හිටිය කුඩා දරුවෙක්ව Tamanට ළඟට අරගෙන කිව්ව දේ. උන්වහන්සේ කිව්වා මේ කුඩා දරුවා වගේ වෙන්නට පුළුවන් කාටද? අන්න එයාට පුළුවන් හැම කෙනාගේම ශ්‍රේෂ්ඨයෙක් වෙන්නට. අන්න එයාට පුළුවන් ස්වර්ගයේ කරා යන්නට. ඒකේ මොකද්ද කියන්නේ? ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් කිව්ව දෙයක් තමයි මේ ළමා කියන දේ නැත්තම් කුඩා කියන දේ නැත්තම් මේ බාලවිය කියන දේ උන්වහන්සේ කතා කළේ ඒක ඇවිල්ලා මේ සාමාන්‍ය මේ ලෝකේ කතා කරන විදිහට නෙමේ ඒකට අර්ථයක් දුන්නේ. උන්වහන්සේ මේ බාලවිය ගැන කතා කරද්දී නැත්තම් කුඩා දරුවෙක් වගේ වෙන්නට කියලා කතා කරද්දී උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒකනා කොයි වගේද මේ කුඩා දරුවෙක් තුල තියෙන යහපත් ගුණාංග වලින් පිරලා තියෙන කියන දේ. සාමාන්‍යයෙන් අපි කුඩා දරුවෙක් ගැන කතා කරද්දී කුඩා දරුවෙක්ගේ තියෙන විශේෂත්වයක් තමයි මේ හැම කුඩා දරුවෙක්ම හරිම කීකරුයි. සාමාන්‍ය ඒකනාගේ හදවත හරි පිරිසුදුයි. ඒත් එක්ක මේකනාගේ බයක් තියෙනවා, ගරුබියක් තියෙනවා. ඒත් එක්කම සාමාන්‍යයෙන් ඕනෑම පුංචි දරුවෙක් යැපෙන සුළුයි. යැපෙනවා. තමන්ගේ දෙමාපියන් මත, වැඩිහිටියන් මත යැපෙනවා. මෙන්න මේ යැපීම, මෙන්න මේ කීකරුකම, මෙන්න මේ පිරිසුදුකම, ඒත් එක්කම මෙන්න මේ බය භක්තිය කියන දේ විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා ස්වාමීන් වහන්සේ තුල ස්වර්ගය කරා යන්නට. එහෙනම් මෙන්න මේ කුඩා දරුවෙක්, පුංචි දරුවෙක් වගේ වෙන්නට කියලා ඒ කරන ආරාධනාවේදී අපට ආරාධනා කරන්නේ මොකක්ද? අපට කියන්නේ අපටත් ගරු බය ඇති පුද්ගලයන් වෙන්නට කියලා. අපටත් ස්වාමීන් වහන්සේ තුල යැපෙන පුද්ගලයන් වෙන්නට කියලා. අපටත් කීකරු ඒත් එක්කම යහපත් පිරිසුදු හදවත් ඇති අය බවට පත් වෙන්නට කියලා. අන්න ඒ වගේ අයව ස්වාමීන් වහන්සේ කැඳවනවා උන්වහන්සේගේ කාර්යයට. ඒත් එක්කම අද අපි දැක්කා කොයි වගේ අවස්ථාවකද සාමුවෙල්ව කැඳෙව්වේ. ඔහු රාත්‍රියේ ඒ ස්වාමීන් වහන්සේගේ අල්තාරයේ මත ඉද්දී, සතපිලා ඉද්දී, නිදිබරව ඉද්දී තමයි ස්වාමීන් වහන්සේ කැඳෙව්වේ. මොකද්ද මේකෙන් කියන්නේ? උන්වහන්සේ දේව මාලිගාවේ අල්තාරයේ මත, ඒ කියන්නේ දෙවියන්ට බොහෝසේ කිට්ටු ස්ථානයකයි ඔහු ඉන්නේ. එහෙනම් මෙන්න මේ දෙවියන් වහන්සේත් එක්ක තිබිච්චේ ගනුදෙනුව, ඒ කිට්ටු සම්බන්ධකම එකෙන් කතා කරනවා. එකෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ කැඳවන්නේ උන්වහන්සේත් එක්ක කිට්ටු අයව, උන්වහන්සේට සම්බන්ධ අයව, උන්වහන්සේත් එක්ක ජීවත් වෙන අයව. ඒත් එක්ක උන්වහන්සේ මේ අයව කැඳවලා උන්වහන්සේ මොකද්ද කරන්නට යන්නේ? උන්වහන්සේ මේ හැම කැඳවන කෙනෙක්වම උන්වහන්සේ දූතෙක් බවට පත් කරනවා. දූතෙක්ගේ කාර්යය මොකක්ද? දූතෙක් හැමතිස්සෙම තමන්ගේ දේවල් නෙමෙයි කරන්නේ. ඒ දූතෙක් කියලා කියන්නේ තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන කෙනෙක්. ඒ නිසා දූතෙක් හැමතිස්සෙම තමන්ගේ ඒ කාර්යයට නැත්නම් තමන්ගේ සලස්ම ඉදිරිපත් කරන වෙනුවට උත්සාහ කරනවා තමන්ව එවනු ලැබූ තැනැත්තාගේ පණිවිඩය බෙදා ගන්නට, අන්නේ කෙනාගේ සලස්ම ක්‍රියාත්මක කරන්නට, අන්නේ තමන් එවපු කෙනාගේ ඒ පණිවිඩය තුල ජීවත් වෙන්නට. මා ප්‍රිය ආදර සහෝදර සහෝදරිනී, ආදර දරුවෙනි, අද අපි දැක්කා සුවිශේෂය තුල ස්වාමීන් වහන්සේ දැකලා උන්වහන්සේ ගාවට ඇවිල්ලා ජ්වාම් සහ උන්වහන්සේගේ ගෝලෝ උන්වහන්සේගෙන් අහනවා ඔබ කොහෙද ඉන්නේ කියලා, ඔබ කොහෙද ජීවත් වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නට යන්නේ නැහැ කොයි වගේ තැනකද උන්වහන්සේ ඉන්නේ කියලා. උන්වහන්සේ කිව්වේ එක දෙයයි, ඒ තමයි ඇවිත් බලන්න. come and see. ස්වාමීන් වහන්සේ මෙන්න මේ දේ තුල අපිට කියනවා උන්වහන්සේ කෙනෙක්ව තෝරගත්තට පස්සේ ඒ කෙනාට අවශ්‍ය නම් එහෙම උන්වහන්සේගේ ගැන දැනගන්නට උන්වහන්සේ කියන්නේ එක දෙයයි, ඇවිත් බලන්නට කියලා.
මේ බලන්නට කියන එකේ තේරුම මොකක්ද? ඇවිත් අත්දකින්න මම කොහෙද ඉන්නේ? මම මොනවද කරන්නේ කියන දේ. එහෙනම් එදා ඒ සාමුවෙල්ව තෝරා අරගෙන දූතෙක් බවට පත් කරලා ඊට පස්සේ ඕට තිබිච්ච කාර්යය තමයි ඒ ස්වාමීන් වහන්සේව අත්දැකීම අනිත් ඈත් එක බෙදා ගන්න එක. ඒ බෙදා ගන්නට නිකන් දැනුම විතරක් මදි ස්වාමීන් වහන්සේ ගැන. උන්වහන්සේ ගැන අහලා තියෙන ඇති බොහෝ දෙනෙක්. නමුත් ඒක මදි ස්වාමීන් වහන්සේව අනිත් ඈට හඳුන්වා දෙද්දී. අවශ්‍ය දේ තමයි ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේත් එක්ක රැඳිලා උන්වහන්සේත් එක්ක තමන්ගේ කාලය ගෙවලා උන්වහන්සේව අත්දැකලා අන්නේ අත්දැකීම තමයි උදව් වෙන්නේ කෙනෙකුට ඒ ස්වාමීන් වහන්සේගේ පණිවිඩය බෙදා ගන්නට. අපි දැක්ක සුවිශේෂයේ සඳහන් කරනවා එදා ඇන්ඩ්‍රු ඒ වගේම ඒ ගෝලයන් ගිහිල්ලා ජේසු කිව්වට පස්සේ උන්වහන්සේ හිටිය තැනට ගිහිල්ලා ඔවුන් දකින්නවා උන්වහන්සේ කොහෙද හිටියේ කියලා. ඊට පස්සේ ඔවුන් ටික වෙලාවක් උන්වහන්සේත් එක්ක කාලය ගත කළයි කියලා සඳහන් කරනවා සුවිශේෂයේ. ඒකෙන් මොකක්ද කියන්නේ? උන්වහන්සේ ඉන්නට කියනවා. එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ ආපහු ඔවුන් හැරිලා යන්නේ නැහැ නිකම්ම. ඔවුන් හැමදෙනාම ස්වාමීන් වහන්සේත් එක්ක රැඳෙනවා. උන්වහන්සේත් එක්ක කාලයක් ගෙවනවා. අන්නේ කාලය උන්වහන්සේත් එක්ක ගෙවද්දී ඔවුන් අත්දකිනවා ස්වාමීන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා. උන්වහන්සේ මොනවද කරන්නේ කියලා. උන්වහන්සේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. අන්න ඒක තමයි ඒ ගෝලයන්ට පහසු කරන්නේ. ඒ තමන්ගේ දූත කාර්යයේදී ඒ තමන්ගේ පණිවිඩය බෙදා ගන්නට. එනිසා විශේෂයෙන් අද මේ වගේ දවසක ස්වාමීන් වහන්සේ අපට මතක් කරනවා උන්වහන්සේ කැඳවන වෙලාව අපි දන්නේ නැහැ. උන්වහන්සේ කැඳවන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. උන්වහන්සේ කැඳවන්නේ කාවද කියලා අපි දන්නේ නැහැ. ඒත් එක්ක උන්වහන්සේ කැඳවන්නේ මොකටද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒක අවබෝධ කරගන්නට අපට සිද්ධ වෙනවා නිරන්තරයෙන් අවධානයෙන් ජීවත් වෙන්නට, අවදියෙන් ජීවත් වෙන්නට. නිදිබරව ඉන්න අවස්ථාවේදී අපව කැඳවද්දී අපට සිද්ධ වෙනවා ඇහැරෙන්නට, අපේ නිින්දෙන් ඇහැරෙන්නට. අපි නිින්දෙන් ඇහැරිලා අපි අවධානයෙන් අවදියෙන් ඉද්දී අපට ඇහි ස්වාමීන් වහන්සේ අපව කැඳවන ආකාරය ප්ලක්ලාවට අපිට තේරෙන්නේ නැති වෙන්නට පුළුවන් සැමුවෙල්ට වගේ. නමුත් අපට බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේ දෙන්නට පුළුවන් අපිව මෙහෙවන්නට සහ අපට මඟ පෙන්වන්නට ඒ ස්වාමීන් වහන්සේගේ කැඳවීම නියමාකාරයෙන් අවබෝධ කරගන්නට. ඒත් එක්කම අන්නේ හඬ ශබ්දයට ඇහුම්කන් දෙනවා වගේම ස්වාමීන් වහන්සේගේ වචනට ඇහුම්කන් දෙනවා වගේම ඊට පස්සේ උන්වහන්සේව අත්දකින්නට. අන්‍ය අත්දැකීම තුළ තමයි අපට හැකි වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ දූතයන් බවට නියමාකාරයෙන් පත් වෙන්නට. ඒ නිසා ඔබ මාව ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දූතකාරයට කැඳවලා අපිව දූතයන් බවට පත් කළාම අපට අවශ්‍යයි විශේෂයෙන්ම ඒ උන්වහන්සේගේ පණිවිඩය, උන්වහන්සේගේ වචනය ඒත් එක්කම අපට අවශ්‍ය වෙනවා ඒ ස්වාමීන් වහන්සේ තුල අපි අත්දකින දේ. උන්වහන්සේ කවුද? උන්වහන්සේ මට කවුද? උන්වහන්සේ ඇත්තටම කවුද? උන්වහන්සේගේ කාර්ය මොකක්ද? උන්වහන්සේ මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන කියන ඒ කාරණා. අද අපි දැක්කා ඒ දෙවනි කිවීමේ ලස්සන දෙයක් කියනවා. සුදෝපාල්තුමා උන්වහන්සේ කියනවා මේ අපේ ජීවිතය අයිති අපිට නෙමේ. මේ අපේ ශරීරය අයිති අපිට නෙමේ. ඒක අයිති දෙවියන් වහන්සේටයි කියන දේ. අපි නිකන් හරියට අපිව කුලියට ගත්ත අය වගේ කියලා. අපේ ජීවිතය හරියට නිකන් කුලියට ගත්ත දෙයක් වගේ කියලා. ඒකෙන් මොකක්ද කියන්නේ? ඒකෙන් කියනවා ස්වාමීන් වහන්සේටයි මේ අපේ ජීවිතය අයිති. ඒ නිසා තමයි උන්වහන්සේ අපිව කැඳවන්නේ උන්වහන්සේගේ දූත කාර්යයට. එදා සුදු අගෝස්තිනුතුමා තමන්ගේ පාපුච්චාරණය කියන ඒ ග්‍රන්ථයේ ආරම්භයේදීම යාඥාවක් කරනවා. උන්වහන්සේ මේ යාඥාවේදී කියන එක් දෙයක් තමයි උන්වහන්සේ කියනවා ස්වාමිනී ඔබ වහන්සේ අපිව මැව්වේ ඔබ සඳහායි. ඒ නිසා ඔබ තුල අපි රැඳෙනකන් සැනසෙනකන් අපිට සැනසීමක් නැහැ කියලා. අන්න ඒ වගේ අපේ ජීවිත ස්වාමීන් වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ කාර්යයට.
උන්වහන්සේගේ දූතකාරයට. ඒ නිසා උන්වහන්සේ අපි අනිවාර්යයෙන්ම කැඳවනවා. නමුත් අපි අවදියෙන්ද ඉන්නේ උන්වහන්සේගේ කැඳවීම තේරුම් ගන්නට. අපි ඒ වගේම උන්වහන්සේ කතා කළාම කැඳවද්දී අපි උත්තර දෙන උන්වහන්සේට අවබෝධයෙන් අවදියෙන් අපි උන්වහන්සේගේ ඒ දූතකාරය සඳහා ඉදිරිපත් වෙන්නට අපි සූදානම්ද අපිට හැකි ආකාරයෙන් අපි මේ අවස්ථාවේ ඉන්නේ කොහොමද? අපි ජීවත් වෙන්නේ කොහොමද? අන්නේ විදිහටම ස්වාමීන් සුබමාව කැඳවනවා උන්වහන්සේගේ දූතකාරයට. නමුත් අපිට අවශ්‍ය එක දෙයක් ඒ තමයි කුඩා දරුවෙක්ගේ වගේ හදවතක්, කුඩා දරුවෙක්ගේ වගේ කීකරුකමක්, කුඩා දරුවෙක්ගේ වගේ යැපෙන සුළු භාවයක්, කුඩා දරුවෙක්ගේ වගේ ඒ ගරුබියක්. අන්න ඒ ගරුබිය, ඒ යැපෙන සුළු භාවය, අන්නේ පිරිසුදු හදවත අපිට තියෙද්දී ස්වාමීන් වහන්සේ අපිව කැඳවාවි. ඒත් එක්කම අපිට දැනේවි ඇත්තටම ස්වාමීන් වහන්සේ අපිව කැඳවනවා කියලා අපිට පුළුවන් වේවි. ඒ ස්වාමීන් වහන්සේගේ කැඳවීමට නියමාකාරයෙන් පිළිතුරු දෙන්නට, උන්වහන්සේගේම දූතයන් බවට පත් වෙන්නට, උන්වහන්සේගේම ආශිර්වාදයෙන් පිරෙන්නට, උන්වහන්සේගේම දූතකාර්යය තුල අපගේ ජීවිත ගෙවන්නට අන්‍ය ආශිර්වාදය, ඒ වරප්‍රසාදය ඔබට මට ලැබෙන්නට කියලා මිෂුදෝයාගේ අපි ආඥා කරමු. අපි හැම කෙනෙක්ම නැගිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමින් මෙසේ ආඥා කරමු. ඒකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස සහ පොළවද පෙනෙන පෙනෙන සියල්ලද මවවදාල සියලු බලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒකජනිත පුත්‍රයානන්ද එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවුන නොලැබ පියාණන් වහන්සේ සමග එකම භාවත්වයක් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාත් යටතේ කුරුසයන ගසනු ලැබ මරණය වේදනා විඳ උපුත් වී තැන්පත් කරනු ලැබුවසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්න්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවසිවරුන් මගින් කතා කළසේක. අපොස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි අපගේ විශ්වාසය ප්‍රකාශ කළා. ඒ මහත් වූ විශ්වාසය තුළ අපට අපගේ පවුල් වලට අවශ්‍ය ඒ දේව ආශිර්වාද පතා මෙසේ ආඥා කරමු.
පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසා වදාළ මැනව. ස්වාමිනී අප කරන යාඥා අසා වදාළ මැනව. ආදර දෙවි පියාණනි, ගිහි ජීවිත ශුද්ධවත් කර ඔබ කරාගෙන ඒමට අපකැප වී සේවය කරන අප සුදතුම් පිය ඇතුළු පූජක පැවිදි සැමට ශුද්ධාත්ම වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසා වදාළ මැනව. ආදර දෙවි පියාණනි, ලක්වැසි ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සේවයේ නියැලීමට කැඳවීම ලද සියලුම ජනනායකයින්ට සාමුවෙල් මෙන් ක්‍රියා කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසා වදාළ මැනව. ආදර දෙවි පියාණනි, අප ජීවිත ශුද්ධවත් කර ගනිමින් අන් අයගේද ජීවිත ශුද්ධවත් කිරීම සඳහා ආදර්ශමත් ජීවිත ගත කිරීමට අවශ්‍ය වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසා වදාළ මැනව. අප මැවුම්කාර වූ දෙවි පියාණනි, උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වයෙන් අප රටත් මුළු ලොවත් ආරක්ෂා කර නිසි ඖෂධ සොයා ගන්නට වෙහෙසෙන සෑම සියලු දෙනාට අවශ්‍ය ශුද්ධාත්ම මෙහෙයවීම ලබා දෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසා වදාළ මැනව. ආදර දෙවි පියාණනි, අද දින මෙම දිව්‍ය පූජාව විකාශනය කිරීම සඳහා බැතිබර දායකත්වය දක්වන සියලු දෙනාටත් නිවසේ සිට දිව්‍ය පූජාව සඳහා සහභාගී වන සියලු දෙනාටත් වර්බූම් රූපවාහිනී වැඩසටහන් සඳහා අතහිත දෙන සැමටත් අවැසි සියලුම වරප්‍රසාදයන් දෙවි මහෝත්තමයාණන්ගේ දේවාශිර්වාදය තුල ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසා වදාළ මැනව. අපි සුළු මොහොතක් නිශ්ශබ්දව අපගේ දෑස් පියාගෙන දෑත් වැඳගෙන ස්වාමීන් වහන්සේට අපගේ පෞද්ගලික ඉල්ලීම් ඉදිරිපත් කරමින් විශ්වාසයෙන් බලාපොරොත්තු වෙන යාඥා කරමු. දයාබර දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ නිරන්තරයෙන් අපගේ යාඥාවට අහුම්කන් දෙන සේක් වේද. අපගේ ඉල්ලීම් වලට ඔබ වහන්සේ අහුම්කන් දී ඒ අපගේ ඉල්ලීම් ඔබ වහන්සේ කැමැත්ත ආකාරයෙන් නම් අපට ඒවා දානය කරමින් අපගේ ජීවිත ඔබ වහන්සේගේම ඒ දූත කාර්ය සඳහා ගෙන්වා ගත මැනව. ඔබ වහන්සේ අපගේ ජීවිත ආශිර්වාද කළ මැනව, වරප්‍රසාදයෙන් පිරිව මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. සාදෙට අපි මෙදිනේ මංගල ඇඳුමින් සැරසී තෙල් පිරුණු පහන් දල්වා තෙල් පිරුණු පහන් දල්වා පිනිසනෑ කිසිත් ගෙනාවේ තෑගි බෝග ලෙස අතට ඔබේ පිරිසිදු හදවත් දෙමු අපගේ අප නිවසේ දොර ඔබට ඇරේ ලබා ඔබේ ඇරයුම් සමිදේ සාදෙට අපි මෙදිනේ මංගල ඇඳුමින් සැරසී තෙල් පිරුණු පහන් දල්වා තෙල් පිරුණු පහන් දල්වා
මුල් බොදුනකට අප කැඳවාලා අපේ වතට වත දී අමතා මෙන්න දේව අජ බාලකයෝ මෙන්න ලොවේ පව් අරින්නනෝ ලබා ඔබේ ඇරයුම් සමිදේ ආවෙමු සාදෙට අපි මෙදිනේ මංගල ඇඳුමින් සැරසී තෙල් පිරුණු පහන් දල්වා තෙල් පිරුණු පහන් දල්වා සහෝදර සහෝදරියන් ආදර දරුවනි මාගේ සහභාගී යාගයේ ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට ප්‍රයෝජනයක් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මෙම යාගය පිළිගන්නාසේක්වා. සදාතන දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ පුත්‍රයාගේ දිව්‍ය යාගයේ සමරුව වන මේ පරිශුද්ධ පිළිවෙත අපගේ ගැලවීමේ මහා කුසල ගුණක් බවට ඔබ වහන්සේ පත් කරන සේක් වේද. එහි නෙම දිව්‍ය අභිරහස්‍ය නිතර යෝග්‍ය පරිදි සහභාගී වීමට අපට වරම් දානය කරන ලෙස ආවනතව ඔබ වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටිමු. මේකීද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යද යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සදාකාලික දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය ජුතිය සාධාරණය ගැලවීම දායකය. ඔබ වහන්සේ ලෝකයේ පවතින සෑම දේම සෑදූසේක. ලෝකයේ සිදුවන සෑම දේ ඔබ වහන්සේගේ අභිමතයට සිදුවන්නේය. මිනිසා පමණක් ඔබ වහන්සේගේ සමානකමට මවා ලොව ඇති සෑම දේම ඔහුගේ අණසකයට තැබූසේක. ඔබ වහන්සේගේ නාමයෙන් මුළු විශ්වය මෙහෙවමින් ඔබගේ පුත්‍රෝ ක්‍රිස්තුස් වහන්සේ මගින් ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමට මිනිසා පත් කළසේක. අහස්ද පොළවද සුදූත සමූහයද ඔබ වහන්සේගේ ඒ මහිමය මෙසේ ගායනා කරන්නේය. සවිශුද්ධය සවිශුද්ධය ලෝකාග්‍රදී ස්වාමීන් වහන්සේ සවිශුද්ධය අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලුම සවිශුද්ධතාවුපත ඔබ වහන්සේමය. එන ඔබ වහන්සේගේ ආත්මන වහන්සේගේ අනුභවයෙන් මේ පණ්ඩු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයද සිටිමු. අපේ සේයාදුනේ මේ පණ්ඩුව අප උදෙසා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන තුති පුදා ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබයින මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි
රාත්‍රී භෝජනය වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම අභින වූ අනන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පෞකම අවසදහබෝධයේ සාද සිල් මනුෂ්‍යයනු දේසාද ඒ වගුරු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුත් වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙන් පියාණන් වහන්සේගේ මර්ධ උත්ථානය සිහිපත් කරමින් ජීවනදායක පූපයද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කර සිටිමු. ඔබ හමුවේ සිට ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් හෘදයට සහභාගී වන අප සැම ශුද්ධාත්මන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වයද සිටිමු. ස්වාමිනී මුළු හේපතර පාත්න ඔබ වහන්සේගේ චුදෝ සභාව සිහිපත් කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප චුදෝතුන් පියතුමන්ද මැල්කම් කාදිනල් රංජිත් නැමැති අප අගරදුගුරුතුමන්ද උන්වහන්සේගේ සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්නු මැනව. උත්ථානයේ බලාපොරොත්තු තිමීගේ අපගේ සහෝදර සහෝදරියන්ද බෝහන්සේගේ දනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර බෝහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඒ සෑම දිනම පිළිගත මැනව. අප සියල්ලන්ට දනුකම්පා කළ මැනව. භාගවත් දේමාතන කන්න මරියාවන්ද චුදෝ ජුසේතුමන්ද භාගවත් අපෝස්තලරුන්ද චුදෝ ජුසේවාස් මුනිතුමන්ද සමකල්ලි වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව් සියලුම ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සියල්ලන් සුදුසුසන් කළ මැනව. තද උන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල දෙවී පියාණනි ශුද්ධාත්මයන් හා සමග එකුඩසනාබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලීම දායකන පරිදිම ප්‍රගුණ වී දේපොදේශයෙන් පුහුණු වී අපේ ඉදිරිව සහ විශ්වාසයෙන් මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙස වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කරවනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට හසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සුලහපතින් අප උදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයද සිටිමු. ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලුම කාදරයෙන් සුරක්ෂිත වී
අපගේ ගැලුම් කරුවාන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමි ඔබ සමග තබා යමි. මාගේ සාමි ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් මත වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා, ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසයේ සලකා, ඔබ වහන්සේගේ කැමැත්ත පදීම සභාවටද අපගේ මව්බිමටද සාමේද සමගිය දානය කරන්න කරුණා කළ මැනව ඔබ වහන්සේ දහඩ වැඩ සිටින සේක, රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි ස්වාමීන් වහන්සේගේ සාමිකාට ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. මෙන්න දේවාජ බාලකයානෝ, මෙන්න අපගේ පව් කමා කරන තෑන් වහන්සේ, ඔවුන් වහන්සේගේ භෝජනයට කැඳීමලත් අප හැම දෙනා භාග්‍යවන්තයෝය. ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ජේසුස් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝසේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි.
මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි. ජේසුස් ස්වාමින් වහන්සේ මාගේ හෘදයට වඩිනවා සෝදේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි ආඥා කරමු. ස්වර්ගීය පියාණනි, ඔබ වහන්සේගේ ප්‍රේමය, ඔබ වහන්සේගේ ශුද්ධාත්ම වහන්සේ මගින් අප හදවත් තුළ වගුරුවාලුව මැනව. එකම පූපයකට පංගුකාර වූ අපහට එක්සිත් වහා සමගියෙන් ඔබ වහන්සේට සේවය පුදාන්නට ඔබ වහන්සේගේ වරම් දානය කළ මැනව. මේකද අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල දෙවියන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සෑම ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා. ආමේන්. යන්න ස්වාමීන් වහන්සේගේ සාමයත් ප්‍රේමයත් ගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. තුති පුදම් ඔබට සමිදේ මුළු හදවතින් මගේ වියේ බස් ඔබ ඇසුවෝ සුරදුවන් හමුවේ පුදම් ඔබට තුතිගී පුදම් ඔබට තුතිගී. This Holy Mass was offered in thanksgiving to God Almighty and the intervention of our Blessed Mother Mary for healing and for successful major surgery carried out on husband and father of a faithful family.